කලනේ පුතාලා 2010 සිට ඉදිරියට සාකච්ඡා කරමු. 2010 සිට ඉදිරියට 2010 විභාග ප්‍රශ්නය ගත්තොත් 2010 විභාග කොටස් තියෙනවා A B. පළවෙනි කොටස තියෙනවා මෙන්න මේ අනුකලන 2x බෙදන x වර්ගය බෙදන x වර්ගය dx හොයන්න තියෙනවා. හරි. මේකට ලෝකී හදලා දැන් මේ ගානේ විශේෂත්වය අපි මේකට හදනවට අමතරව පොඩි විස්තරයකුත් ලියාගෙන අපි අර ටික ගමු. මේ වගේ ගානකට අපිට අවශ්‍ය දැනුම මොනවද? හරි. මේ ගානේ පොත අපිට පේනවා මේ තියෙන හරය. හරයේ තියෙනවා වරහන් දෙකක්. ඒ කියන්නේ හරය සාධක වෙන් වෙලා. අපි මේ ගාන තේරුම් අරගත්තොත් අපි මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕනේ. හරය සාධක වෙන් වී ඇත. හරය සාධක වෙන් වී ඇත. මේ කරුණු ලියන්න අවශ්‍ය නැහැ. නමුත් මේ කරුණු තේරුම් අරගන්න ඕන. මේ ලියන කරුණු ඔයාලට තේරෙනවා නම් හරය සාධක වෙන් වී ඇත. හරි. ඔයාලට ඒක තේරෙනවා. හරය සාධක වෙන් වී ඇත. ඊට පස්සේ ඔයාලට තේරුම් ගන්න ඕනේ හරය සාධක වෙන්වන ඕනම ගානක් හදන්න අපි ක්‍රමයක් දීලා තිනවා. ඒ තමයි භින්න භාග පාවිච්චි කරන. එම නිසා භින්න භාග වෙන් කළ යුතුයි. හරි. එතකොට මෙතනින් ඔයාට මතක තියාගන්න හෝ තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. හරය සාධක වෙන්වන ඕනම ගානක් භින්න භාග වෙන් කළා අපිට හදන්න පුළුවන් දේ. අන්නේ නීති නිසා අපිට පුළුවන් මේ ගැටලුව ලියාගෙන භින්න භාග වෙන් ධන x වර්ගය ධන මෙතන පුතා වර්ගයේ තියෙන වරහනට ධන x ගේ වර්ගය අපිට ලියන්න පුළුවන් ax ධන b බෙදීම ධන x වර්ගය ධන x වර්ගය ඊට පස්සේ පුතා එතන 1 ධන x ගේ වර්ගය තියෙනවා c බෙදීම ධන x b බෙදීම ධන x ගේ සම්පූර්ණ වර්ගය කියලා අපිට ලියන්න පුළුවන් වෙනවානේ. දැන් මේක භින්න භාග වෙන් කරන්න බලන්න. හරය වැඩි කරලා 2x සමාන x ධන b වතාවක් 1 ධන x ගේ සම්පූර්ණ වර්ගය වතාවක් 1 ධන x වතාවක් 1 ධන x ගේ වර්ගය b 1 ධන x වර්ගය. මේකට අගයන් ආදේශ කළා ABCD අගයන් ටික හොයාගන්න. අපිට පුළුවන් මේ වරහන බිඳුව වෙන්නේ x සමානයි ඍණ එක ආදේශ සමානයි ඍණ එක ආදේශ කළොත් දෙවරක් ඍණ එක ඍණ 2යි සමානයි මේ කොටස බිඳුවක් වෙනවා මේ කොටස බිඳුවක් වෙනවා මේ කොටස 2යි කියලා අපිට එනවා. b 1 ධන 1 b සමාන වෙන්නේ ඍණ 1ට කියලා අපිට ලැබෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි x සමානයි ඍණ 1 ආදේශ කරපු නිසා x ගණයේ සංගුණක සංසන්දනය කරන්න පුළුවන්. x ගණයේ සංගුණක x ගණයේ සංගුණක ගත්තොත් සමාන ලකුණෙන් මේ පැත්තේ x ගණයේ පදයක් නැති නිසා මේ පැත්තේ බිඳුවයි සමානයි x බලන්න මෙතන පුතා x ගණයේ සංගුණක අපිට ගත්තොත් x ගණයේ සංගුණක ගත්තොත් මෙතන හැදෙනවා ax එකක් මෙතන x වර්ගයක් හැදෙනවා ax වර්ගයේ x එක වැඩිලා ax ගණයක් හැදෙනවා ax ගණය මෙතන x වර්ගයේ x එක වැඩි වෙලා x ගණයක් හැදෙනවා ඒක c කින් ගුණ වෙලා x ගණයක් හැදෙනවා වෙන කොටත් x ගණයේ පද නැහැ. ඒක නිසා අපිට බිඳුව ලියන්න පුළුවන් බිඳුව සමානයි a ධන c x ගණය ඒ කියන්නේ පුතා බිඳුව සමාන වෙනවා a ධන c ට සමාන වෙනවා නේද? හරි. නමුත් අපිට පොඩි සම්බන්ධයක් හදාගන්න අපි තවත් දේවල් කළොත් අපිට පුළුවන් පුතා x සමානයි බිඳුව ආදේශ කරනවා. සමාන බිඳුව ආදේශ කරා කියලා දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් පුළුවන් යම්කිසි දෙයක් ගන්න ඇතුලේ ආදේශ කළ ගන්නොත් මට අගයන් ආදේශ කරන එක කරදරයි වගේ නම් අගයන් ආදේශ කරනවාට කරදරයි වගේ නම් අගයන් ආදේශ කර ඔයාලට පුළුවන් මේ වරහන් සියල්ලම සුළු පැටලෙනවා වගේ නම් සමහර අයට මේ වරහන් දිහා බලාගෙන අගයන් ආදේශ කරන්න බෑ. එයාලා අනිවාර්යෙන්ම මේ වරහන් හොඳට සුළු කරන්න ඕන. මෙන්න මේ විදිහට. ax ධන b 1 ධන x වර්ග කරොත්
1 ධන 2යි x ධන x වර්ගය. මෙතන c 1 වරක් 1 1යි 1 වරක් x වර්ගය x වර්ගය x වරක් 1 x x වරක් x වර්ගය පුතා x ඝනය d වරක් 1 d dx වර්ගය කියලා අපිට මෙතන ගන්න පුළුවන් වෙනවා. පුතා මෙතන ax එකකින් වැඩි වුණාම ax එනවා. ax දෙකකින් වැඩි වුණාම 2යි ax වෙනවා. ax x වර්ගයෙන් වැඩි කරාම එනවා ax ඝනය. b වැඩි කරාම එකෙන් b කියලා එනවා. b වරක් 2යි x පුතා 2යි bx කියලා එනවා. b වරක් x වර්ගය bx වර්ගය කියලා එනවා. c වරක් 1 පුතා c cx වර්ගය cx cx ඝනය කියලා මෙතන එනවා. හරි. මේ c කින් වැඩි කළා මෙතනින් එනවා පුතා d ධන වර්ගය. හරි. මෙතන එනවා 2x. පුතා මෙතන x ඝනය අතන cx ඝනය ඉන්නවා අපිට ඒ දෙන්න a ධන c ගේ x ඝනය කියලා ලියන්න පුළුවන්. තව x වර්ග පද ඉන්නවා කීපයක්. මෙතන bx වර්ගයක් ඉන්නවා. මෙතන cx වර්ගයක් ඉන්නවා. මෙතන dx වර්ගයක් ඉන්නවා. b ධන c ධන d x වර්ගය කියලා අපිට ලියන්න පුළුවන් වෙනවා. හරි. එතන පුතා x වර්ගයක් එනවනේ x වැඩි කිරීම 2x 2x වර්ගය දුර ධන 2a ධන මෙතන 2x වර්ගය පුතා 2a එනවා. ඊට පස්සේ මෙතන bx වර්ගය එන නිසා b එනවා. අතන c එනවා. අතනින් d එනවා. මේ ටික තමයි x වර්ග පද ටික. ඊට පස්සේ පුතා x පද ටික ගත්තොත් මෙතන ax ඉන්නවා. මෙතන 2bx ඉන්නවා. එතකොට a ධන මෙතන 2bx නිසා 2b මෙතන cx නිසා පුතා d එච්චරයි එන්නේ d පද නැහැ. ඒ ටික තමයි x පද ටික වෙන්නේ. ඊට පස්සේ පුතා නියත පද ගත්තොත් මෙතන නියත පද මෙතන එකක්වත් නැහැ. මෙතන ඉන්නවා b මෙතන ඉන්නවා c මෙතන ඉන්නවා d අකුර ඉන්නවා. හරි. ඔය ටික තමයි නියත පද වෙන්නේ. අපි සංගුණක සංසන්දනය කරොත් ගාන ඉක්මනට හදන්න පුළුවන්. නැත්නම් අර කලින් ආදේශ කරපු අපි x සමානයි කීයද ආදේශ කළේ? x සමානයි ඍණ 1 ආදේශ කළානේ පුතා. x සමානයි ඍණ 1 ආදේශ කළාම මේ කොටස බිඳුවයි මේ වරහන බිඳුවයි මේ වරහන විතරක් ඉතුරු වෙනවා. අපි ඒකත් ආදේශ කරමු. ඍණ 2 සමානයි 2යි d වෙලා d සමානයි ඍණ 1යි. අපිට මේක උදව්වක් වෙයි ඉස්සරහට වැඩ ටික කරන්න. ඊට පස්සේ පුතා අපි x ඝනය සංගුණක ගත්තොත් මෙතන x ඝනයේ පදයක් නැති නිසා බිඳුවයි. මෙතන x ඝනයේ සංගුණක පුතා a ධන c. a දන්නෙත් නැහැ c දන්නෙත් නැහැ. ඔක කොහොමමයි. ඊට පස්සේ පුතා අපිට පුළුවන් මේ d ව දන්න නිසා හරි කමන්නේ. අපි ඊට පස්සේ x වර්ග සංගුණක ගමු. x වර්ග සංගුණක. මේ පැත්තේ x වර්ගයේ පදයක් නැති නිසා මේ පැත්තේ බිඳුවයි. මෙතනින් එනවා පුතා 2යි a ධන b ධන c ධන d කියලා අපිට ලැබෙනවා. d වලගේ ඍණ 1යි. බිඳුව සමානයි 2යි a ධන b. පුතා මෙතන a ධන c බිඳුව සමාන වෙන a ධන c ට මේ c සමාන වෙන්නේ කාටද? ඍණ a ට සමාන වෙන්නේ. c සමාන වෙන්නේ ඍණ a ට. මේ c ට දාන්න පුළුවන් ඍණ a. d ට දාන්න පුළුවන් පුතා ඍණ 1. එතකොට අපිට ලියන්න පුළුවන් මේ ඍණ 1 මේ පැත්තට ගත්තම ධන 1යි 2යි a ගෙන් a අඩුනම a ධන b සමාන 1යි කියලා අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ පුතා අපිට x සංගුණක ගන්න පුළුවන්. x සංගුණක ගත්තොත් මේ පැත්තේ x ගේ සංගුණකය 2යි a ධන 2යි b ධන c පුතා a ධන 2යි b c සමාන වෙන්නේ පුතා ඍණ a ට. මේ c ට දාන්න පුළුවන් අපිට ඍණ a. එතකොට ඍණ a ට ඍණ ධන 1 කැපිලා 2යි b සමාන 2 වෙලා b සමාන 1යි කියලා. 1 සමානයි a ධන b ට 1 දැම්මොත් පුතා a සමානයි 0යි කියලා අපිට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. හරි. ඊට අන්තිම එක්කිනා අපි නියත පදත් ගන්න හදන්නේ. නියත පද a 0යි අපි නියත පද ගත්තොත් පුතා මේ වෙත නියත පදයක් නැහැ 0යි b ධන c ධන d b වලගේ 1යි c වලගේ ඔහොම තියමු පුතා d වලගේ ඍණ 1යි. ඉතින් c සමානයි 0යි කියලා. මේක ගන්න මොනිත් නැහැ. මෙතනනුත් අපිට ගන්න පුළුවන් c සමානයි 0යි කියලා.
ඔය පද ටික අපිට ලැබෙනවා. හරි. දැන් මේ අගයන් ටික ආදේශ කරලා මේ අගයන් ටික ආදේශ කරලා නැවත ලියා ගන්න බලන්න. බින්න භාග වෙන් කිරීමේදී මීට වඩා වේගෙන් බින්න භාග වෙන් කරන්න පුළුවන් නම් තමයි හොඳ. නමුත් ගාන හදලා පැහැදිලි කරන්න ඕන නිසා මේ වේගෙන් ගාන හදලා පෙන්නනවා. ගාන ලියා ගන්න පුතා මේ ගානට. පැහැදිලි. දැන් මේ ආපු උත්තර ටික අපි බින්න භාගයට ආදේශ කරන්න ඕන. අපි මේ හදමින් ඉන්න 2010 විභාග ප්‍රශ්නය බින්න භාගයට ආදේශ කරන්න ඕන. බින්න භාග වෙන් කරපු කෙනාට 2x බෙදීම 1 ධන x වර්ගය 1 ධන x ගේ සම්පූර්ණ වර්ගය පුතා a වලගේ බිඳුවයි b වලට විතරයි අගයක් තියෙන 1යි b වල 1යි 1 ධන x වර්ගය c වලගේත් බිඳුවයි කියලා නෝ පුතා ඒක නිසා මේ කොටස බිඳුවයි d වලගේනෝ ඍණ එකක් කියලා ඍණ එක බෙදීම 1 ධන x ගේ සම්පූර්ණ වර්ගය කියලා අපිට පිළිතුරු ලැබෙනවා. හරි. මෙතන සම්පූර්ණ කරගන්න. මෙතන සම්පූර්ණ කරගන්න. දෙකයි x බෙදීම 1 ධන x වර්ගය 1 ධන x ගේ සම්පූර්ණ වර්ගය සමානයි 1යට 1 ධන x වර්ගය ධන නෙමෙයි මෙතන ඍණ එන්නේ පුතා ධන වරක් ඍණ 1යට 1 ධන x ගේ සම්පූර්ණ වර්ගය අපිට මෙයාව ලියා ගන්න පුළුවන් පුතා 1 ධන x ගේ ඍණ දෙවෙනි බලය කියලා ලියා ගන්න පුළුවන් දැන් ඍණ ධන වරක් ඍණ තමයි ඍණ උනේ 1 ධන x ගේ වර්ගය ඉන්නෝනේ හරේ එයා උඩට ගත්තම ඍණ දෙවෙනි බලය දැන් පුතා අපි මෙයාට අනුකලන ලකුණ දානවා. ඒතකොට මෙයාට dx එකකුත් වැටෙනවා. මෙයාට අනුකලන ලකුණ වැටෙනවා dx දානවා. මෙයාට අනුකලන ලකුණ dx ඔය ලෙස වැටෙනවා. පුතා මෙතන උඩ එක ලවයේ එක යට එක ධන x වර්ගය කියන්නේ පුතා මෙතන තියෙන්නේ tan inverse x කියන එක. මෙතන එන්නේ එක ධන x ගේ පුතා මේ ඍණ දෙකට එකක් එකතු වුනහම ඍණ එකයි නැවත ඍණ එකෙන් බෙදෙනවා. අපිට ලියන්න පුළුවන් tan inverse x ඍණ ඍණ කැපුණම ධන 1යට 1 ධන x අර c වත් දාලා අපිට ගාන අවසන් කරන්න පුළුවන්. හරි. මේ අපි හැදුවේ 2010 ප්‍රශ්නේ ඒ කොටසයි අපි ඉවර කරේ පුතා. අපි දැන් යනවා b කොටසට. සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කරමු b කොටස. I සමානයි අනුකලන e වල ax cos bx cos bx dx ඊට පස්සේ තියෙනවා පුතා j සමානයි අනුකලන e වල ax sin bx dx කියලා අපිට තියෙනවා. ඒක සම්පූර්ණ කරගමු. මේකේ තියෙනවා පුතා අංක 1 bi ඍණ bi ධන aj සමානයි e වල ax sin bx බව පෙන්වන්න තියෙන අංක 1 අංක 2 පුතා aj ඍණ ai ඍණ bj ai ඍණ bj සමානයි e වල ax cos bx බව පෙන්වන්න තියෙනවා. ඊට පස්සේ පුතා තව ප්‍රශ්නයක් මේකේ අහනවා තුන්වෙනි එක i හා j සොයන්න කියලා කියනවා. i හා j සොයන්න කියලා අපිට කියනවා. උත්සාහයක් දරමුද අපි හැමෝම? try එකක් දාන්න බලන්න. බලන්න පුතා bi ධන aj සමානයි e වල x sin bx බව පෙන්වන්න තියෙන්නේ. හරි අපි මෙහෙම කරමු. අපි
කාගෙන් හරි කමක් නැහැ පටන් ගමු. මම මෙයාගෙන් පටන් ගන්න, J කින් පටන් ගන්න, I කින් පටන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න I කින් පටන් ගන්න. හරි. I සමානයි E වල AX cos BX dx less D ඇත. හරි. ඒක දීලා තියෙනවා මේ උත්තරේ ලියන්නේ ආන්සර් එක. ආන්සර් එක. පුතා මෙතන E වල x ඩොට් කිව්වම මෙතන ගුණිතයක්. එහෙනම් මෙතනට දාන්න වෙන්නේ කොටස් වශයෙන් අනුකලනය. අපි කොටස් වශයෙන් අනුකලනය. කොටස් වශයෙන් අනුකලනය. I සමානයි කොටස් වශයෙන් අනුකලනය දැම්මොත් පුතා අපි මෙයාව තියලා මෙයාව අනුකලනය කරන්නත් පුළුවන්. මෙයාව අනුකලනය කරන්නත් පුළුවන්. මම මෙයාව අනුකලනය කරන්නම් මට ලේසි. E වල x මෙයාව අනුකලනය කරනවා. E වල x ගේ අනුකලනය E වල x ගේ සංගුණකයේ a. එයාගෙන් බෙදන්න ඕන. මෙයාව අනුකලනය කරා නම් අපි උපදෙස් දීලා තිනවා ඒ කොටස වරහණක් ඇතුළේ ලියන්න. මෙයාව අනුකලනය කරා වරහණක් ඇතුළේ ලිව්වා. ඊට පස්සේ වැඩි කිරීම මේ කොටස හිමම ලියනවා. cos bx. ඊට පස්සේ පුතා ඍණ අනුකලන ලකුණක් මේ කොටස නැවත මේක ඇතුළේ ලියන්න ඕනේ. E වල x බෙදීම a වැඩි කිරීම. දැන් මේ තිව්වනේ පුතා මේ cos bx දැන් මෙයාව අනුකලනය කරා මෙයාව ඉතුරු කරා දැන් මෙයාව අවකලනය කරන්න ඕනේ. cos ගේ අවකලනය පුතා ඍණ sin. මෙතන කෝණය වෙන්නේ bx. අහපුව bx ගේ අවකලනය පුතා b කියලා ලියන්න පුළුවන්. dx එක අපි අතින් ලියන්න ඕන. අපි සමීකරණය ලේසි කරගන්න මුළු සමීකරණයම a ගෙන් වැඩි කරමු. එතකොට එනවා i ව a ගෙන් වැඩි කරාම ai පුතා මෙතන a ව කැපෙනවා. එතකොට එනවා e වල ax cos bx මෙතන ඒත් කැපෙනවා. මේ ඍණයි ගුණ වෙලා පුතා ධන වෙනවා. අනුකලන e වල ax sin bx වෙනවා. sin bx dx කියලා එනවා. ai සමානයි e වල ax dot cos bx ධන පුතාට අඳුරන්න පුළුවන් වෙන්න ඕනේ මෙයාව කවුද කියලා. බලන්න අනුකලන ලකුණ සමග මෙන්න මේ සෙට් එකම. අනුකලන ලකුණ e වල ax sin bx dx. අනුකලන මෙතන පුතා අනුකලන ලකුණ e වල ax මේ අනුකලන ලකුණ මෙතනත් ඉන්නවා. e වල ax මෙතනත් ඉන්නවා. sin bx මෙතනත් ඉන්නවා. dx මෙතනත් ඉන්නවා. මේ ටික ඔක්කොම මෙතන ඉන්නවා. ඒකයි සංගල වරහණක් මෙතන ඉඳලම පටන් ගත්තේ. එයාව නම් වෙන්නේ කාටද? J ට. එයාව නම් වෙන්නේ පුතා J ට. පොඩි දෙයක් අපි ඉතින් සිද්ධ වෙලා තියෙනවනේ. මොකක්ද? මෙතන b අකුර මට ලියන්න බැරි වුණා මේ. දැන් අපි සමීකරණය එකකින් වැඩි කරානේ. එතකොට i ව a කින් වැඩි වුණාම ai වුණා. මෙතන a කින් වැඩි වෙද්දි a ට a කැපුණා. එකයි a නැති වුණේ. මෙතනත් a කින් වැඩි වෙද්දි මෙයත් a කින් වැඩි වෙනවනේ. a ට a කැපෙනවා. නමුත් මේ මෙතන ඉන්න b ඉතුරු වෙනවා. ඒ කියන්නේ පුතා මෙතන b අකුරක් තියෙනවා. b වරක් j කවුද එන්නේ? bj කියලා එන්නේ. අපිට ලියන්න පුළුවන් ai මේ bj මේ පැත්තට ගත්තොත් ඍණ bj සමානයි e වල ax cos bx කියලා පුතා අපිට උත්තර ගන්න පුළුවන් වෙනවා. අපිට ආවේ පුතා මේ අපි උත්තර ලියන්න ගියේ පළවෙනි ප්‍රශ්නයට. නමුත් උත්තර ආවේ දෙවෙනි එකට. එහෙම අවුලක් වෙනවද විභාගෙදී? නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. අපි දෙවෙනි එකට තමයි උත්තරය අරන් තියෙන්නේ. හරි. මේ උත්තර අරන් තියෙන්නේ කීවෙනි එකටද? දෙවෙනි ප්‍රශ්නෙට අපි උත්තරය අරගෙන තියෙන්නේ. හරි. අපි දෙවෙනි එකට උත්තරය ගත්තේ මෙයාව අනුකලනය කළානේ. එහෙනම් පළවෙනි උත්තරේ නම ඇත්තේ මෙයාව කොටස් වශයෙන් අනුකලනය කළා. හරි. සම්පූර්ණ කරන්න. කියමු දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ලියන්න අංකයකට. අපි අංකයකට උත්තරය ගන්න නම් පුතා අනිවාර්යෙන් මෙයාව තමයි අනුකලනය කරන්න වෙන්නේ. j ව අපි ලියාගමු. j සමානයි අනුකලන e වල ax sin bx dx කොටස් වශයෙන් අනුකලනය කොටස් වශයෙන් අනුකලනය අපි කොටස් වශයෙන් අනුකලනයේදී පුතා මෙතන j සමානයි මෙතන e වල x තමයි අනුකලනය කරන්නේ. e වල x ගේ අනුකලනය e වල ax බෙදනවා පුතා අපි සිම්පල් a ගෙන්. අපි ආව වරහණක් ඇතුලේ නෝමලි ලියනවා.
ඊට පස්සේ පුතා e වල x කියන අනුකලනය හරි. දැන් මෙයාව තියෙනවා sin bx. මෙතනදී සිද්ධ වෙන්නේ පුතා මේ e වල x අනුකලනය කරා මෙයාව ඉතුරු කරා. ඊට පස්සේ ඍණ ලකුණක් අනුකලන ලකුණ මෙයාව අනුකලනය කරලා ගත්තු මේ වරහන තියෙනෝනේ පුතා. මේ වරහන අපි නැවත මේක ඇතුළේ ලියන්න ඕනේ. e වල ax බෙදීම simple a ගුණ කිරීම මේ sin bx අපි මෙතන මේ විදිහටම තියුවා. අන්න යාව අපි අනුකලනය නෙමෙයි අවකලනය වෙන්න ඕනේ. sin ගේ අවකලනය පුතා cos එන්නේ. cos bx. ඊපස්සේ bx ගේ අවකලනය පුතා නැවත b අකුරක් උතනට එන්න ඕනේ. අපි මතක ඇතුව මෙතන අනුකලන ලකුණක් තියෙනවනේ. ඒක නිසා මෙතන dx එකක් ලියන්න ඕනේ. දැන් මෙතන dx එක ලියන්න ඕනේද නැහැ. මෙතන අනුකලන ලකුණක් නැහැනේ පුතා. අනුකලන ලකුණ නිසා තමයි dx ලියන්නේ. අපි මෙයාවත් සිම්පල් එකකින් වැඩි කරමු. එතකොට j ව එකකින් වැඩි වුණාම aj වෙනවා. මෙතන a කින් වැඩි වුණාම a ට කැපෙනවා. e වල ax sin bx. පුතා මෙතන a කින් වැඩි වෙද්දී a ට කැපෙනවා. නමුත් b අකුරක් ඉන්නවා. b අකුර රිලේට් වෙනවා. b අනුකලන ලකුණක්. e වල ax cos bx dx කියලා එනවා. අපට පුළුවන් වෙන්න ඕනේ මෙයාව අඳුර ගන්න අනුකලන ලකුණ මෙතන ඉන්නවා. e වල ax හරි cos bx හරි dx හරි සියල්ලම ඉන්නවා. එහෙනම් එයා කවුද? එයා තමයි i. අපිට ලියන්න පුළුවන් aj සමානයි e වල ax sin bx ඍණ bi aj ධන bi සමානයි e වල ax sin bx කියලා තියෙනවා. අපි මේ ඉවර කරේ 2010 විභාග ප්‍රශ්නේ B කොටස. තවත් කොටසක් තියෙනවා පුතා. මේකත් සම්පූර්ණ කරගන්න. ළඟේක ආදේශයක් පාවිච්චි නෑ මේකේ තාම අපි ඉවර නැහැනේ. රෝමින් ලක්කම් 3 කරන්න තියෙනවා. i හා j ව සොයන්න තියෙනවා. හරි. අපි මේ වැඩේත් බලාගමු. මේක සම්පූර්ණ කරමු බලන්න. i හා j මෙහෙම කරමු. IYJY ගන්න මෙන්න මේ සමීකරණයේ අංක 1 කියලා ගමු. BI ධන AJ සමානයි E වල AX. මෙයාව අංක 1 ලෙස ගමු. ඊට පස්සේ පුතා AI ඍණ BJ සමානයි එතන E වල AX sin BX ඉන්න එක අංක 1. E වල AX cos BX අංක 1 කියලා අපි ගමු. ඔය අපි හදලා ඉවරුණ 1 2 කියන රෝම ඉලක්කම් දෙක 1 2 කියන රෝම ඉලක්කම් දෙකේ මේ බව පෙන්වන්න තිබුණනේ. මෙයාව අපි බව පෙන්නුවා. දැන් මේ විදිහට මෙයාව අපි බව පෙන්වලා ඉවරයි. මෙයාවත් බව පෙන්වලා ඉවරයි. තාම මේ දෙක විතරයි ඉතුරු. මේ බව පෙන්වලා ඉවර මෙයාව අපි අංක 1 ලෙස ගත්තා. මේ බලන්න. එයාව අංක 1 ලෙස ගත්තා. බව පෙන්වලා ඉවර දෙවෙනි කෙනා පුතා අපි අංක 2 ලෙස ගත්තා. අපිට ඕනේ IYJY වෙන වෙනම වෙන් කරගන්න අවශ්‍ය වෙන්නේ. අපි මෙහෙම කරමු. මෙතන i ව වෙන් කරගන්න නම් j ව කපලා දැම්මා නම් හරිනේ. මෙයාව සිම්පල් b කින් වැඩි කළා. මෙයාව සිම්පල් a කින් වැඩි කළා එකතු කරමු. අංක 1 එතන b කින් වැඩි කරාම ab වෙනවා. එයා වැඩි කරනවා b කින්. ඊට පස්සේ එකතු කරනවා අංක 2 වැඩි කරනවා a කින්. දැන් අංක 1 මේ සමීකරණයම වැඩි වෙන්නේ පුතා කාගෙන්ද? එයා වැඩි වෙලා තියෙන්නේ b කින්. එතකොට b කින් වැඩි වුණාම b වර්ගය i වෙනවා. a ව b කින් වැඩි වුණාම ab ඇත්ත කින්නේ j. ඊට පස්සේ ධන ලකුණක්. දැන් අංක 2 වැඩි කරනවා a කින්. මෙයාව a කින් වැඩි වුණොත් a වර්ග i b ව මෙතන ඍණ b ව a කින් වැඩි වුණාම ඍණ ab කියලා එන්නේ. ඍණ ab j සමානයි. දැන් සමාන ලකුණෙන් අනිත් පැත්ත. අංක 1 වැඩි කරන්නේ b කින්. මෙයා වැඩි කරන්නේ b කින්. ඒතකොට ලියන්න පුළුවන් b e වල ax .sin bx. ඊට පස්සේ ධන මෙයා අංක 2 නේ පුතා මේ තියෙන අංක 2. අංක 2 වැඩි කරන්නේ a කින්. එතකොට මෙයා වැඩි වෙන්නේ a කින්. a e වල ax cos bx ටික තමයි එන්නේ. අපි මෙහෙම සුළු කරාම වෙද්දි වෙන්නේ මෙයාට මෙයා කැපෙනවා. අපිට එකතු කරගන්න පුළුවන් b වර්ග i a වර්ග i සමානයි. පුතා අපිට පුළුවන් e වල ax එළියට ගන්න b sin bx ධන a cos bx කියලා අපිට සම්බන්ධතා දෙකක් ගොඩනගා ගන්න පුළුවන්.
මේකෙන් පුතා අපිට i උක්ත කරන්න පුළුවන්. e වල ax පුතා මේක i උක්ත කරේ මම කොහොමද? i එළියට ගත්තම b වර්ග ධන a වර්ග එළි නැති ළමයි ඉන්නවා. ඒ නිසා මම i ලියන්නම්. අපි i පොදුවේ එළියට ගත්තොත් මෙතනින් b වර්ගය ඉතුරුයි. මෙතනින් පුතා a වර්ගය ඉතුරුයි. අපි මෙතනින් e වල x අරගෙන තියෙනවා b sin bx ධන a cos bx කියලා. මේකෙන් i උක්ත වෙන්න නම් පුතා මේ වරහන කොටස මේ පැත්තට බෙදෙන්න ඕනේ. e වල ax බෙදීම b වර්ග ධන a වර්ගය කියන කොටස b sin bx ධන a cos bx කියන උත්තරය අපිට ලැබෙනවා. හරි සම්පූර්ණ කරගන්න අයිව. මේ විදිහටම පුළුවන් දැන් අපි මේ දෙක එකතු කරලා අයිව හොයාගත්තනේ. කියන්නේ j ව කපලානේ කරේ. අපිට පුළුවන් අයිව කපන්න. මෙයාව a කින් වැඩි කරලා මෙයාව b කින් වැඩි කරලා මේ දෙක අඩු කරොත් i කැපිලා j ට උත්තරයක් ගන්න පුළුවන් වෙනවා. මම ඒක මෙතන කරන්න යන්නේ නැහැ. වට එක හදා ගන්න පුළුවන් ගණක්. මේකේ c කොටස පුතා බලමු අපි. මේකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. x ගණය t ධන 1 සමානයි බිඳුව ආදේශයෙන් අනුකලන ඍණ 1 සිට ඍණ භාගය දක්වා dx බෙදීම x ගණය ඍණ 1 සමානයි 3න් 1යි ln 9 බෙදීම 2 බව පෙන්වන්න තියෙනවා. හරි. ආදේශ වලින් ගණක් හැම වර්ෂයකම තියෙනවා. ආදේශ වලින් ගණන් නැති අවුරුද්දක් තිබුණේ නැති තරම් ආදේශයක් ඔයාලට දෙනවා. ඒ ආදේශය පාවිච්චි කරලා ගාන හදන්න තියෙන්නේ. ඒක කරනකොට ඔයාලට ලකුණු 50ක් ලැබෙනවා පුතා. හරි. සාමාන්‍යයෙන් අපි කරන්නේ ආදේශයේ අවකලනය තමයි මුලින්ම කරන්නේ. ආදේශයේ අවකලනය. ඒක තමයි ඕනම අනුකලනයේ ගානක පළවෙනි පියවර දෙක වෙන්න ඕන. ඕනම අනුකලනයේ ගානක පළවෙනි පියවර දෙක. ආදේශයේ අනුකලනය. ආදේශයේ අවකලනය. x ගණය t ධන 1 සමානයි බිඳුවයි x ගණය t සමානයි ඍණ 1යි x ගණය සමානයි ඍණ 1ට t x ගණය සමානයි ඍණ t වල ඍණ පළවෙනි බලය. දැන් අපි අවකලනය කරමු. මේ තුන්වෙනි බලය ඉස්සරහට ආවම 3යි x 3න් 1ක් අඩු වුනහම 2යි. පුතා ඍණ 1 ඉස්සරහට ආවම ධන වෙනවා. ධන t වල ඍණ 1කින් තව එකක් අඩු කරාම ඍණ 2යි. ඉතින් ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් ඍණ 1 වැඩි කිරීම. ඒ කියන්නේ තේරෙන දෙයක් නැහැනේ පුතා. ඍණ 1 ඉස්සරහට ආවම ඍණ 1 වරක් ඍණ ධන වෙනවා. එතකොට t විතරයි ඉතුරු වෙන්නේ ධන වෙලානේ. ඍණ 1කින් තව එකක් අඩු කරාම ඍණ 2යි. දැන් මේ පැත්ත අවකලනය කළේ t විෂන් නිසා අපි dt ලියනවා. මේ පැත්ත අවකලනය කරන්නේ x විෂන් නිසා dx ලියනවා. අපි dx උක්ත කරමු. dx උක්ත කරොත් එනවා පුතා t වල ඍණ දෙවෙනි බලය කියන්නේ 1යට t වර්ගය. එතන 3x වර්ගයත් අපිට මෙතනටම බෙදන්න පුළුවන්. 3x වර්ගයේ dt කියලා අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ පුතා අපි සාමාන්‍යයෙන් කරන්න ඕනේ සීමාව හොයන එක. සීමාවට අපි නෝමල් කරන්නේ පොඩි ටේබල් එකක්. පොඩි වගුවක් අපි පාවිච්චි කරනවා. වගුවක් මේ වගේ තීරු පේලි තුනක වගුවක්. මෙතන ලියන්නේ පුතා පරණ විචල්‍ය. පරණ විචල්‍ය කියන්නේ ගානේ තියෙන විචල්‍ය. ගානේ ඉන්නේ පුතා dx විෂයෙන්. ඒ කියන්නේ විචල්‍ය වෙන්නේ x. දැන් අපි ගානේ යන්න හදන්නේ මොන විෂයටද මේ? dt කියන්නේ අලුතෙන් එන්න හදන්නේ t විෂය. ඒ කියන්නේ dt t වල යන්න ඕනේ. x යටතේ ලියන්න ඕනේ x වල සීමා දෙක. ඍණ 1 සහ ඍණ භාගය. සීමා දෙක. x ගේ යටතේ ඍණ 1 සහ ඍණ භාගය. right. දැන් අපි කරන්න ඕනේ මේ ආදේශය නැවත ලියා ගන්න ඕනේ පුතා. මේ ආදේශය නැවත ලියා ගන්න ඕනේ. x ඝණය t ධන 1 සමානයි බිඳුවයි.
අපි එක්ස්ට්‍රා ආදේශ කරනවා පුතා ඍණ 1. ඍණ 1 ඝනය t ධන 1 සමානයි 0යි. ඍණ t ධන 1 සමානයි 0යි. t සමාන 1යි. මෙතනට එන්නේ 1 පුතා. ඊට පස්සේ x ඝනය t ධන 1 සමානයි 0යි. අපි ඒක ටිකක් පොඩියට ලියමු. එයාට ඊට මදි වෙනවා. ආදේශය x ඝනය t ධන 1 සමානයි 0යි. x ආදේශ කරනවා පුතා ඍණ 1. ඍණ 1 තුන්වෙනි බලය t ධන 1 සමානයි 0යි. ඍණ t ධන 1 සමානයි 0යි. t සමාන 1යි. ඒක නිසා මෙන්න මෙයාට එන අගය පුතා 1යි. x ට ඍණ 1 දැම්මම t ට එන්නේ 1. 1යි ඍණ 1 දී 1 කියන්නේ. ඊට පස්සේ පුතා ආපහු අපි මේක ලියාගමු x ඝනය ධන t ධන 1 සමානයි 0යි. x ට ආදේශ කරන්නේ පුතා අපි ඍණ භාගය. ඍණ භාගයේ තුන්වෙනි බලය වැඩි කිරීම t. අපි මේ ධන 1 අනිත් පැත්තට දාමු. එතකොට ඍණ 1ක් වෙනවනේ පුතා. ඍණ භාගයේ ඝනය ඍණ 8න් 1යි. එතකොට t සමානයි පුතා 8යි කියලා එනවා. එතන එන්නේ කී 8යි කියලා එන්නේ. ඒ t ට එන්නේ 8නේ. සුළු කිරීම පුරුදු වෙන්න. මම මේක බෝඩ් එක වෙන් කර ගන්නවා මේ වගේ. පොත අපි ගන්න ලියා ගන්නවා ඍණ 1. ඍණ 1ට ආපු අලුත් ආදේශය 1. ඒක නිසා මෙතන ලියන්න වෙන්නේ 1. උඩ ඉන්නේ ඍණ භාගය. ඍණ භාගයට ඇවිල්ලා තියෙන අලුත් ආදේශය 8 පුතා. ඒ කියන්නේ මෙතන ලියන්න වෙන්නේ 8. අපි මෙහෙම කරමු. මේ dx එක අපි හිතමු. මේ dx එක තියෙන්නේ මෙන්න මෙතන කියලා හිතන්න. කොහොමත් dx එක එතන තමයි තියෙන්නේ. මෙතන හිතන්න. මෙතන 1 මෙතන dx තිබුණා කියලා හිතන්න. දැන් ඔයා එතන කපලා මාරු කරන්න යන්න එපා. උඩ 1. මේ x උත් අපි කොහොමම තියමු. ඔය x උත් අපි තියමු. අතන ඉන්නව පුතා x ඝනය ඍණ 1ක් ඉන්නවා. x ඝනය ඍණ 1ක් ඉන්නවා. මෙන්න මේ x ඝනයට අපි ආදේශ කරමු පුතා. x ඝනයට ආදේශ කරමු. x ඝනය සමාන වෙන්නේ ඍණ 1යට t ට. ඍණ 1යට t ට. මේ x ඝනය සමාන වෙන්නේ පුතා ඍණ 1යට t ට. තවත් ඍණ එකක් ඉන්නවනේ කරන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ ඉන්නවා dx එකක්. dx ට ආදේශ කරන්න පුළුවන් පුතා අපිට 1යට t වර්ගය 3x වර්ගය කියලා ආදේශ කරන්න පුළුවන්. අපි චුට්ටක් ආදේශ කිරීම නතර කරලා ආදේශ කපන්න ඕනෙත් නැහැ. කොහොම තිව්වත් කමක් නැහැ. මම අර මෙන්න මෙයාව විතරක් පෙන්වන්න හදන්නේ dx. dx කියන්නේ පුතා 1යට t වර්ග 3x වර්ගය. 1යට t වර්ගය 3x වර්ගය dt කියලා ලියන්න පුළුවන්. හරි. මේ තුන ඉලක්කම නම් අපිට කොහොමත් එළියට ගන්න පුළුවන්. උඩ 8 යට 1. උඩ 1යට මේ 3x වර්ගය x එක්ක වැඩි වුණොත් එනවා 3x ඝනයක්. ඒකේ 3 අපි එළියට ලියමු 3න් 1යි කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා x ඝනය ඍණ 1ක් සමග dt එකක්. තවපොත අපිට ඉතුරු වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාව ලියන්න ඕනේ 1යට t වර්ග dt. සිද්ධ වුණේ x වර්ගයේ වැඩි වුණා x එක්ක x ඝනය වුණා. x ඝනය ඍණ 1 ලිව්වා. t වර්ගයේ හරි මෙතන dt ඉන්නවා. x ඝනය. පුතා අපිට පුළුවන් x ඝනයට ආදේශ කරන්න ඍණ 1යට t. ඍණ 1යට t. ඍණ 1යට t. මේ x ඝනයටත් ආදේශ කරන්න පුළුවන් ඍණ 1යට t. මෙතන 8 මෙතන 1 3න් 1 1යට ඍණ 1යට t වරහන් ඍණ 1යට t ඍණ 1 1යට t වර්ග t 8 1 3න් 1. පුතා ඔයාලට තේරෙන්න ඕනේ මෙතන පොදු හරය ගත්තොත් මෙතන පොදු හරයේ t වර්ගයක් හැදෙනවා. එතකොට මේ t වර්ගයට යට හැදෙන t වර්ගය කැපෙනවා. ඒතර උඩ එන්නේ පුතා ඍණ 1 ඍණ 1 ඍණ t කියලා එකක් ඉතුරු. එතන හදා ගන්න උතනට. අපිට මේක තව ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ ඍණ 1 මෙතනට වැඩි කරොත් පුතා එන්නේ එළිය 3න් 1 1යට t ධන 1යි dt කියලා අපිට එනවා. 1යට t ධන 1යි dt. හරි. හදා ගන්න බලන්න. පුතා මෙතන සිද්ධ වෙන්නේ මේ මෙතන පොදු හරය t වෙනවනේ. ඒතර t වරක් එක t වෙනවා. මෙතන t මෙතන t වැඩි වෙලා t වර්ගයට t වර්ගය කැපෙනවා. මොකද මෙයාට යටින් තමයි මේ t වර්ගය ඉන්නේ. හරි. 1යට t ධන 1. t ගේ අවකලනය 1යි. 1 අවකලනය 0යි. එතකොට t ධන 1 අවකලනය 1යි. ඒක ලවයේ ඉන්නවා. එහෙනම් උත්තරේ වෙන්නේ ln මාපාංක හරය. කවුද? t ධන 1. හැබැයි පිටින් ඉන්න 3න් 1 ඔයාලට අමතක කරන්න බෑ. හැබැයි පුතා සීමාවක් ඉන්නවා 1 සහ 8 කියලා. ඒකත් ඔයාලට අමතක කරන්න බෑ.
ඔය සීමාව නිසා ඔයාට සිද්ධ වෙනවා මෙයාට කොටු වරහනක් දාලා උඩ සීමාව උඩ ලියලා යට සීමාව යට ලියන්නත් වෙනවා. තුනෙන් එකයි අපි කොටු වරහන දාමු ln උඩ සීමාව t ආදේශ කරොත් එතන t 8නේ 8 1යි 9යි ln 9. ඊට පස්සේ අඩු කිරීමක් ln පුතා යට සීමාව t ආදේශ කළොත් 1 1යි 2යි ln 2යි. තුනෙන් එකයි ln පුතා අඩු කරනවා කියන්නේ ln වල මෙයා ගැන දෙක බෙදෙනවා. 9 බෙදීම 2යි. හරි නේද? හරි. සක්සස්. සම්පූර්ණ කරන්න. මේ ඉවර කරේ 2010 විභාග ප්‍රශ්නය. ඊට පස්සේ එනවා 2011 වර්ෂෙත් අපිට හදන්න පුළුවන්. අපි 2011ත් හදමු. 2010 දැන් 2011 අවුරුද්ද 2011 2011 වර්ෂෙත් ABC කියලා කොටස් තුනක් තියෙනවා පුතා. පළවෙනි A කොටස එකේ සිට E දක්වා x වල දෙකෙන් තුන්වෙනි බලය lnx dx සොයන්න තියෙන්නේ. ගණන පේනවද? පේන්නේ. එකේ සිට E දක්වා පුතා. x වල දෙකෙන් තුන x වල දෙකෙන් තුන lnx අගයන්න තියෙන්නේ. පුතා මෙතන ශ්‍රිත දෙක ගුණිතයක් නිසා අපිට පුළුවන් කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි කරන්න. අපි මේ ගාන i කියලා ගමු. ලේසි නේද? හරි. නිකන් එහෙම ගන්නවා මම. එහෙම ගැනීම අත්‍යවශ්‍ය නැහැ. ගත්තොත් හොඳයි. ඔය කොටස් වශයෙන් අනුකලනය ගණන් i කියලා ගන්නවා නම් හොඳයි. x වල දෙකෙන් 3 ඩොට් lnx dx. මොකද්ද මම කිව්වේ? මේක කොටස් වශයෙන් හදන්න වෙන්නේ පුතා මෙතන ඩොට් එකක් ගුණිතයක් තියෙනවා. මේ ශ්‍රිතය වැඩි කිරීම මේ ශ්‍රිතය ඩොට් කියන්නේ මේ ශ්‍රිතය ගුණ කරනවා මේ ශ්‍රිතයත් එක්ක. අපිට වෙන්නේ කොටස් වශයෙන් අනුකලනයට එන්න. මොකද ගුණිතයක් අනුකලනය කරන්න වෙන්නේ ගුණිතයක් අනුකලනය කරන්න වෙන්නේ පුතා කොටස් වශයෙන් අනුකලනයෙන්. සාමාන්‍යයෙන් හොඳයි කොටස් වශයෙන් අනුකලනය ගානක් i ලෙස නම් කරගන්න ඕන ටිකක් අපිට හොඳයි. ඒක තමයි සාමාන්‍ය විදිය. අත්‍යවශ්‍යම නැහැ. හොඳයි. ලේසි එතකොට. කොටස් වශයෙන් අනුකලනයේදී පුතා සාමාන්‍යයෙන් වෙන්නේ එක්කෙනෙක් අනුකලනය කරනවා. අපි මෙයාව අනුකලනය කරමුකෝ. x වල පුතා දෙකෙන් 3ට එකතු කරාම එකක් එන්නේ කීයද? දෙකෙන් 5යි කියලා එන්නේ. එතකොට මෙයාව අපි අනුකලනය කරාම එන්නේ දෙකෙන් 5යි කියලා එන්නේ. දැන් මේ ආපු බලයෙන්ම නැවත බෙදන්නත් ඕනේනේ. දෙකෙන් 5යි. මෙයාව වරහණක් ඇතුළේ ලියන්න කියලා තියෙනවා. ඩොට් ඊට පස්සේ පුතා මෙතන ඉන්නේ lnx. ඊට පස්සේ ඍණ අනුකලන ලකුණක් මේ වරහණ ඇතුලේ ආපු කොටස නැවත මේක ඇතුලේ ලියන්න ඕනේ. x වල දෙකෙන් 5 බෙදීම දෙකෙන් 5 ඒ වරහණත් එක්කම ලියනවා නම් තමයි සාර්ථක. දැන් මෙන්න මෙයාව පුතා අපි අවකලනය කරන්න ඕනේ. lnx ගේ අවකලනය පුතා 1ට x dx අමතක කරන්න එපා. ඒ වගේම මෙතන සීමාව තියෙන 1 සිට e දක්වා. එයාවත් ඔයාට අමතක කරන්න බෑ. එතකොට මෙතනටත් පුතා ඔය සීමාව අදාළ වෙනවා. මෙතනටත් ඔය සීමාව අදාළ වෙනවා. ඒක නිසා මෙයාට කොටු වරහණක් දාලා ඉවර වෙලා එකයි. ඇයි මෙයාට කොටු වරහණක් දැම්මේ? මෙතන අනුකලනය වෙලානේ තියෙන්නේ පුතා. මෙතන අනුකලන ලකුණක් නැහැ. මෙතන අනුකලන ලකුණක් තියෙනවා. ඒකයි මෙතන මෙහෙම
එකේ සිට e මේ එක e කියලා දාලා තියෙන්නේ. මෙතන අනුකලනය වෙලා ඉවරයි. මෙතන ආදේශ කරන්න තියෙන්නේ. i සමානයි. පුතා ඔයාලට තේරෙනවා මේ දෙකෙන් පහ කියන එක පහින් දෙක වෙලා අපිට එළියට ගන්න පුළුවන්. පහින් දෙකයි සාමාන්‍ය වරහණක් අපි පාවිච්චි කරමු. පුතා මුලින්ම මෙතන පැටලිලා දාලා තියෙනවා. එන්න ඕනේ 1 e කියලා එන්න ඕනේ. මෙතන 1 මෙතන e කියලා එන්න ඕනේ. දැන් දෙකෙන් පහ තමයි පහින් දෙක කියලා අපි එළියට අරගත්තේ. මෙන්න මේ x ට ආදේශ කරන්න ඕනේ පුතා මුලින්ම e. ඒකට එනවා e වල දෙකෙන් පස්වෙනි බලය ඩොට් ln x ට ආදේශ කරන්න පුතා e ln e. ඊපස්සේ ඍණ ලකුණක්. දැන් x ට ආදේශ කරනවා මෙතන ඉන්න 1. එකේ දෙකෙන් පස්වෙනි බලය ඩොට් ln මෙතන x ට ආදේශ කරන්න 1 පුතා. වරහන ඔහම වහනවා. මෙතන අපිට පුළුවන් මේ දෙකෙන් පහ කියන එක කොහොමත් පහෙන් දෙකයි කියලා එළියට ගන්න පුළුවන්. අනුකලන එකේ සිට e දක්වා පුතා x වල දෙකෙන් පහ බෙදෙනවා x එක්ක. ඒ කියන්නේ x වල දෙකෙන් පහ පුතා බෙදෙනවා කියන්නේ අඩු වෙනවා එකක්. ඒ කියන්නේ සමාන වෙන්නේ x වල දෙකෙන් 3ට. ඒකට අනුකලන ලකුණ මේක x වල දෙකෙන් 3 වෙනි බලය dx කියලා එන්න ගන්න. i සමානයි දෙකෙන් පහයි. ඒ කියන්නේ පහෙන් දෙකයි. e වල පහ බෙදීම දෙකයි. පුතා ln e සමාන වෙන්නේ 1ට. ln e සමාන වෙන්නේ 1ට. එකේ ඕනම් බලයක් 1යි. ln එක බිඳුවයි. ඒ අගයන් ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයාගේ පැත්තෙන්. ඒවා උගන්වලා තියෙනවා ක්ලාස් වල ඕන තරම්. දෙකෙන් පහයි. e වල දෙකෙන් පහයි. ඒක හරි. පුතා ln e ව සමාන වෙන්නේ 1ට. ලඝු ගණක වලදී පැහැදිලි වෙනවා. මෙතන එකේ දෙකෙන් පස්වෙනි බලය කියන්නේ 1යි. ln 1 කියන්නේ පුතා බිඳුවයි. පහින් දෙකයි. අපි මෙයාව අනුකලනය කරමු. x වල දෙකෙන් 3 අනුකලනය කළොත් එන්නේ පුතා x වල දෙකෙන් 5. ඇයි ඒ මෙයාට එකක් එකතු වෙද්දි දෙවරක් එක 1යි 1යි දෙවරක් එක 2යි 2යි 3යි 5යි. අපි ඒ බලයෙන්ම බෙදන්න ඕනේ. කීයද? 5 බෙදීම 2. දැන් මෙතන සීමාවක් තියෙන නිසා පුතා සීමාව උඩ අගය 1 e යට අගය 1 ආදේශ කරන්න. i සමානයි පහින් දෙකයි පුතා එක්වරක් බිඳුව බිඳුවයිනේ e වල දෙකෙන් පස්වෙනි බලය. පුතා මෙතන දෙකෙන් පහට පහින් දෙක කැපෙනවා ඔයාලට තේරෙන්න ඕනේ මෙතන නෑ. මෙතන එනවා කීයද? මේ දෙක උඩට ගිහිල්ලා 4ක් වෙනවා. 25න් 4යි කියලා කැපෙන්නේ නෑ පුතා. මෙතන ආදේශ වෙනවා. x ට ආදේශ වෙන මුලින්ම e. e වල දෙකෙන් පහ ඊපස්සේ ඍණ x ට ආදේශ වෙනවා පුතා 1. අපි අවසාන උත්තරය ලියමු. i සමානයි පහින් දෙකයි e වල දෙකෙන් පහ ඍණ 4 බෙදීම 25යි e වල දෙකෙන් පහ ධන 4 බෙදීම 25යි කියලා එනවා. පුතා මෙතන 1යිනේ. ඒතකොට ඍණයි ඍණයි ධන වෙලා 4 බෙදීම 25 එකත් එක්ක වැඩි වෙද්දී ඒක 4 බෙදීම 25ම තමයි. අපි මෙතන පොදු හරයක් කරගත්තොත් මෙතන පොදු හරය දැන් මෙතන 25 මෙතන 25 වෙන්න ඕනේනේ. නැත්නම් සුළු වෙන්නේ නෑනේ. මෙතන 5න් වැඩි වෙද්දී මෙතනත් 5න් වැඩි වෙනවා. 5 වල 2 10 10න් 4ක් අඩු වුණාම පුතා 6යි කියලා එන්නේ. 6යි කියන්න 25න් 6යි e වල දෙකෙන් පස්වෙනි බලය ධන 4 බෙදීම 25යි කියලා එන්නේ. i සමානයි අපිට පුළුවන් පුතා 25න් දෙකක් එළියට ගන්න. ඉතුරු වෙනවා 3යි e වල දෙකෙන් පස්වෙනි බලය ධන 2යි කියලා අපිට ෆයිනල් ආන්සර් එකක් වෙනවා. සම්පූර්ණ කරන්න. මේ 2011 අපි ඒ කොටස හදලා ඉවර කරේ. මේක කොටසක් හදනකොට ලකුණු 50ක් සාමාන්‍යයෙන් දෙනවා. තවත් ගැටලුවක් තියෙනවා. t සමානයි tan 2x නම්
cos 2x සමානයි එකරින t වර්ග බෙදීම එකදන t වර්ගය හා sin 2x සමානයි 2t බෙදීම එකදන t වර්ගය හා dx සමානයි dxට dt සමානයි t බෙදීම එයට එකදන x එකදන t වර්ගය බව පෙන්වන්න තියෙනවා මුලින්ම. හරි. තාවට පේනවනේ නේ. ඊට පස්සේ තියෙනවා පුතා A9 බිඳුවේ සිට 5 බෙදීම 4 දක්වා බිඳුවේ සිට 5 බෙදීම දක්වා එකයට 4යි cos 2x එයට 4යි cos 2x ධන 3යි sin 2x ධන 5 dx සමානයි 12න් 1 බව පෙන්වන්න තියෙනවා. ප්‍රශ්නේ දල වශයෙන් පේනවද? පේනවනේ. මුලින්ම තියෙන ත්‍රිකෝණමිතිය පාර්ට් එකක් ඊට පස්සේ අවකලනයේ පාර්ට් එකක් මේ ගාන මේ 10 B කොටස අපි මුලින්ම cos 2x එක ගමු. හරි. මුලින්ම cos 2x සමානයි එකරින t වර්ග බෙදීම එකදන t වර්ග. අපි තෝරගමු පුතා RHS ව. අපි තෝරගමු RHS ව. RHS වල ඉන්නේ එකරින t වර්ගයේ බෙදීම එකදන t වර්ගය. එකරින t ට ආදේශ කරන්නේ පුතා tan x. tan වර්ගයේ එකදන tan වර්ග x. පුතා මේක ත්‍රිකෝණමිතියේ තියෙන සූත්‍රයක්. මේක කෙලින්ම සමාන වෙනවා cos 2x ට. ඊට පස්සේ ඊළඟ එක්කෙනා දැන් මම මේ ඉරි ගහලා ලිව්වට ඔයා ඉරි ගහලා ලියන්න පුළුවන් නම් ලිව්වත් කමක් නැහැ. නැත්තම් ගාන පහලට පොතේ පහලට හදාගෙන යන්න ඕනි ඉඩ. මේ ගාන හදුවා මේක ඉවර වෙනවනේ. ඊට පස්සේ මේක පහලින් හදන්න. හරි. මේකෙත් පුතා අපි ගන්නවා RHS ව. 2යි t බෙදීම එකදන t වර්ග 2යි t කියන්නේ පුතා tan t එකදන t වර්ග. tan x තියෙන්නේ tan x එකදන tan වර්ග x 2යි tan x බෙදීම එකදන tan වර්ග x කියන්නේ පුතා sorry sin 2x වෙනවා. මෙම ත්‍රිකෝණමිතියේ තියෙන සූත්‍ර අපාර පාවිච්චි 2යි tan x බෙදීම එකදන tan වර්ග x කියන්නේ පුතා sin 2x කියන සූත්‍රය. ඊට පස්සේ අපිට තියෙනවා මෙන්න මෙයාව. දැන් අපි ගත්තොත් මෙයාව බව පෙන්නවා දැන් මෙන්න මෙයාව අපිට බව පෙන්වන්න තියෙනවා පුතා. මෙයාව බව පෙන්වන්න dx එක. ඉතින් dx එක ගන්න අපි මෙන්න මේ ආදේශය තියෙනවානේ. මේ ආදේශය අපි ලියා ගන්නවා. t සමානයි tan x. අපි අවකලනය කරමු. t ගේ අවකලනය 1යි පුතා. tan ගේ අවකලනය එන්නේ පුතා sec වර්ග x කියලා එන්නේ. දැන් මේ පැත්ත අවකලනය කළේ t විෂන් නිසා මේ පැත්තේ dt ලියන්න ඕනේ. මේ පැත්තේ dx වල ලියන්න ඕන. මොකද x විෂන් අවකලනය කරපු නිසා. dt සමානයි පුතා sec වර්ගයේ සමාන වෙන්නේ 1 ධන tan වර්ගයට. sec වර්ගයේ සමාන වෙන්නේ මේ sec වර්ගයේ සමාන වෙන්නේ 1 ධන tan වර්ගය. කෝණ x x එකත් අපි ලියමු. මෙතන දෙන්නෙක් ඉන්න නිසා පොඩි වරහණක් අපිට පාවිච්චි වෙනවා. dt. පුතා මේ dx එකත් අපිට මේ පැත්තට බෙදන්න පුළුවන් dt dx කියලා. ඒතොර එනවා 1 ධන tan වර්ගය x කියලා එනවා. dt යට dx සමාන වෙනවා 1 ධන tan වර්ග x. පුතා tan x සමාන වෙන්නේ t ට. ඒතොර tan වර්ග x කියන්නේ 1 ධන t වර්ගය කියලා අපිට ගන්න පුළුවන්. මේකේ පරස්පරය තියෙන්නේ කොහොමත් එකයි. හරි. ඒකත් සම්පූර්ණ. මේක ඇත්තටම අපි උත්තරේ ගන්න ඕනේ කාටද? මේක ඇත්තටම උත්තරේ ගන්න ඕනේ පුතා dx ට තමයි උත්තරේ ගන්න ඕනේ. dx ට එන්නේ dt බෙදීම ධන t වර්ගය කියලා. එතනට සම්පූර්ණ කරන්න. දැන් තියෙන්නේ ගාන හදන්න. A9 කොටස. A9 මේ ගාන හදලා ඉවර කරන්න තියෙන්නේ.
ඒ 12න් එකක් බව පෙන්වන්න තියෙන්නේ. අනාහත නිතිය. පුතා A9 මෙන්න මේ කොටස හදන්න තියෙන්නේ. දැන් මේ කොටස හදන්න අපිට තව දෙයක් කරන්න තියෙනවානේ. මේ ගානේ තියෙනවානේ සීමාවක්. සීමාවක් තිබ්බොත් සීමාවත් අපිට හොයන්න වෙනවා. අපි සීමාව ලියාගමු බලන්න. සීමාව. සීමාවට පුතා අපි normal table එකක්නේ use කරන්නේ. table එකක් x t නේ සීමාව බිඳුව. අක් ඕනේ නෑනේ නේ. බිඳුව සමග පයි බෙදීම 4 පුතා t සමානයි tan x ඉන්නේ අපි x දාන්නේ බිඳුව x ට බිඳුව දානවා බිඳුවයි tan බිඳුව පුතා බිඳුවයි t ට එන්නේ බිඳුව. ඒතර මෙයාට එන්නේ බිඳුව. ඊට පස්සේ හපව ලියා ගන්නවා ආදේශය t සමානයි tan x t සමානයි tan පුතා x වලගේ 5 බෙදීම 4යි. t සමානයි tan 5 බෙදීම 4 එකයි. මෙයා එකයි. අපිට පුළුවන් කරන්න වැඩ ටික බිඳුව බිඳුවට බිඳුවයි 5 බෙදීම 4ට එකයි. 1ට 4යි cos 2x. පුතා cos 2x ට අපි ළඟ තියෙන උත්තරයක් මේ තියෙන cos 2x ට තියෙන උත්තරය 1 ඍණ t වර්ග බෙදීම 1 ධන t වර්ග 3යි sin 2x කියන්නේ පුතා 2යි t බෙදී 1 ධන t වර්ග ධන 5යි පුතා මෙතන ඉන්නවා dx එකක් dx එකට අපි උත්තරයක් අරගෙන තිබුණා ඒ තමයි dt බෙදීම 1 ධන t වර්ගය කියන උත්තරය. අපි තව ටිකක් සුළු කරමු 1 බිඳුව එතන හරයන් තියෙනවා දෙකක් නේ. මොකද 1 ධන t වර්ග 1 ධන t වර්ගය ඉන්නවනේ. 1 ධන එකදන t වර්ග පුතා මෙතන 4න් ගුණ වෙනවා 1 4 වරක් 1 ඍණ t වර්ග වැඩි කරේ නැහැ 3 වරක් 2යි t මං වැඩි නම් 1 ධන t වර්ගය පුතා මේ 5ට ගුණ වෙනවා මේ තනියෙන් ඉන්නේ නිසා ඒක 5යි 1 ධන t වර්ගය කියලා එනවා මෙතන dt බෙදීම 1 ධන t වර්ගය කියලා එනවා දැන් මේ දෙන්න ඉන්නේ ස්ථාන ස්තර දෙකක මෙයා යට මෙයා උඩ ඒක නිසා ඒ දෙන්න කැපෙනවා අපිට ලියන්න පුළුවන් 1 බිඳුව 1 යට 1 බිඳුව 1 යට 4 වරක් 1 4යි 4 වරක් t වර්ගයේ 4යි t වර්ගයේ 3 වරක් 2 6යි t 5 වරක් 1 5 වරක් t වර්ගයේ 5යි t වර්ග තව එනවා dt එකක් අනුකලන 1 බිඳුව උඩ 1 යට 4යි t වර්ගයේ 5යි t වර්ගයේ සලුණුත් පුතා t වර්ගය මෙතන එනවා 6යි t 4යි 5 එකතු වුනහම ධන 9යි අනුකලන 1 බිඳුව 1 යට t වර්ගය 6t ධන 9යි dt මේකේ පුතා මෙන්න මේ t වර්ගය 6t ධන 9 ඉන්නවනේ ඒක t ධන 3 වර්ගය සම්පූර්ණ t ධන 3 වර්ගය මෙතන 1 මෙතන බිඳුව අපිට ලියන්න පුළුවන් 1 යට t ධන 3 වර්ගය dt කියලා ලියන්න පුළුවන් 1 බිඳුව t ධන 3 පුතා ඍණ දෙවෙනි බලය මොකද t ධන 3 වර්ගය උඩට යද්දි ඍණ දෙවෙනි බලය dt දැන් අපි ඉගෙනගෙන තියෙනවා යම්කිසි ඒකජ ශ්‍රිතයකට ඒකජ ශ්‍රිතයක් කියන්නේ බලය 1 දැන් t ගේ බලය 1යිනේ එහෙනම් මේ වරහන් ඇතුළේ ඉන්නේ ඒකජ ශ්‍රිතයක් මෙයා ඒකජ ශ්‍රිතයක් වෙන්න ඕනි ඒකජ ශ්‍රිතයකට බලයක් තියෙනවා නම් සිද්ධිය මොකක්ද සිද්ධිය තමයි බලයට එකක් එකතු වෙනවා ඍණ දෙකට එකක් එකතු වුණාම ඍණ 1යි නැවත බලයෙන් බෙදෙනවා ගන්න හදලා ඉවරයි හැබැයි සීමාව ආදේශ කරලා ඉවර නැහැ උඩ සීමාව 1 යට සීමාව බිඳුව අපිට මේ ඍණ එක කොහොමද එළියට ගන්න පුළුවන් ඍණ 1යි කියලා t ධන 3 ඍණ 1 කියන්නේ පුතා 1 යට t ධන 3 සීමාව තාම අපි ආදේශ කළා නැහැ මේක ආදේශ කරන්න පුතා අනිවාර්යෙන් උත්තරේ යෙදෙන්න ඕන 12න් එක එන්න ඕන හරි සම්පූර්ණ කරන්න මේකයි එක ආදේශ කළොත් 1යි 3යි 4යි 4න් 1යි ඊට පස්සේ ඍණ ඊට පස්සේ බිඳුව ආදේශ කළොත් පුතා 3න් 1යි
ඍණ 1 4න් 1 ඍණ 3න් 1 එනවා 12යි 3 ඍණ 4 කියෙදෙන්නේ 12න් 1යි කියලා උත්තරේ එනවා සම්පූර්ණ කරන්න. අපි හැදුවේ 2011 පුතා එක කොටස් කොටස් දෙකක් අපි හැදුවනේ. කොටසක් තියෙනවා. ඊට පස්සේ පුතා මේකේ C කොටස එයට x ඍණ a x ඍණ b සමානයි a බෙදීම x ඍණ a b බෙදීම x ඍණ b වන අයුරින් a හා b හොයන්න. මේක බින්න භාගයක් නේ පුතා. සාමාන්‍ය බින්න භාග ගණක් විදියට මේ හරය මෙතනට හරස් ගුණ කරන්න. එතකොට එනවා a වතාවක් x ඍණ b b වතාවක් x ඍණ a කියලා අපිට එනවා. අපි මෙතනදී x සමානයි a ආදේශ කළොත් 1 සමානයි a වරහන් a ඍණ b මෙතන බිඳුවක් වෙනවා. එයට a ඍණ b සමානයි a කියලා අපිට එනවා. අපිට x සමානයි b ආදේශ කරනවා පුතා. එකයට සමානයි b ගෙන් b බිඳුවයි b වරහන් b ඍණ a වෙනවා. එයට b ඍණ a සමාන වෙනවා පුතා b ට. අපිට මේක චුට්ටක් සුළු කරගන්නත් පුළුවන්. කමක් නැහැ. ඉමුක බලන්න. b සමානනේ දැන් එකයට b ඍණ a නේ. අපිට ඕක ඍණ එකයට කියලා ලියන්න පුළුවන් දැන්. එකයට b ඍණ a ඍණ එකයට කියලා ලියද්දි a ඍණ b කියලා එනවා. මම මෙහෙම හදාගන්න හේතුව මෙයාගේ හරය සමාන නිසා. දැන් ගණන ලියා ගමු. x ඍණ a x ඍණ b ඒට ආදේශ කරන්න පුතා අපි ඒට ආපු උත්තරය එයට a ඍණ b බෙදීම x ඍණ a මේ උඩ ඉන්නේ ඒට ආපු උත්තරය. දන්න b ට ආදේශ කරන්න පුතා ඍණ එකයට a ඍණ b වරහණක් නම් ඕනිත් නැහැ. වා x ඍණ b එයට x ඍණ a x ඍණ b මෙන්න මේ a ඍණ b අපිට හරියට ගන්න පුළුවන්. ඒකට එන්නේ a ඍණ b a ඍණ b x ඍණ a එතන ධනයි ඍණ එයට a ඍණ b x ඍණ b කියලා අපිට එනවා. හරිද පුතා? එයට x ඍණ a x ඍණ b පුතා a ඍණ b පොදුයිනේ. අපිට a ඍණ b වක් තරම් දාන්න පුළුවන්. එයට x ඍණ a ඍණ එයට x ඍණ b කියලා. හරි. අපි බින්න භාග වෙන් කරලා ඉවරයි.
පස්සේ තියෙනවා පුතා සුදුසු ලෙස ප්‍රතිස්ථාපනය කරමින් සුදුසු ලෙස ප්‍රතිස්ථාපනය කරමින් එයට x වර්ග ධන a වර්ග x වර්ග ධන b වර්ග භින්න භාග වෙන් කරන්න කියලා තියෙනවා. ගන්න පේනවද? පේනවනේ. සුදුසු ලෙස ප්‍රතිස්ථාපනය කරමින් සුදුසු ලෙස අපිට දැන් ඇවිල්ලා තියෙන උත්තරය අපි ආයෙ ලියා ගමු. මේ තියෙන පුතා ඇවිල්ලා තියෙන උත්තරය 1ට ශ්‍රීන A ශ්‍රීන B සමානයි 1ට A ඍණ B 1ට ශ්‍රීන A ඍණ 1ට ශ්‍රීන B. පුතා සුදුසු ලෙස ප්‍රතිස්ථාපනය කිව්වම දැන් ඔයාලට පේනවා මෙන්න මෙයා x වර්ගයක් ඉන්නවා මෙතනත් x වර්ගයක් ඉන්නවා. අපි ළඟ ඉන්නවා x අකුරු දෙකක්. මෙතන ඍණයේ ඉන්නවා මෙතන ධන a වර්ගයේ ඉන්නවා මෙතන ඍණ b ඉන්නවා ධන b වර්ගයේ ඉන්නවා. කියන්නේ ඔයාලට තේරෙන්න ඕනේ ඔය ප්‍රතිස්ථාපනය කියන්නේ වෙනුවට කියන අදහස. x වෙනුවට x වර්ගයේද ඍණයේ ඉන්න තැනට ඉන්නේ ධන a වර්ගය. ඍණ a වෙනුවට a වර්ගයේද ඍණ b වෙනුවට b වර්ගයේද ආදේශය. ඔය වෙනුවට කියන කතාව තමයි ප්‍රතිස්ථාපනය කියන්නේ. යා වෙනුවට දාන වෙනත් කෙනෙක්. අපිට පුළුවන් එහෙම ආදේශ කරන්න. දැන් x වෙනුවට දාන්න x වර්ගය. ඍණේ වෙනුවට දාන්නේ පුතා a වර්ගය. x වර්ග ධන a වර්ග. x ට දාන්න x වර්ගය ඍණ b. ඍණ b වෙනුවට දාන්නේ පුතා b වර්ගය. සමානයි 1ට. දැන් අපි මෙතන ඉන්නෝනේ ඍණ b. දැන් ඍණ b වෙනුවට දාන්නේ b වර්ගය. එතකොට මේක ධන b වර්ගය වෙනවා. a ට දාන්නේ ඍණ a ට පුතා a වර්ගය නම් a ට දාන්නේ ඍණ a වර්ගය. එතකොට මෙතන දාන්නේ ඍණ a වර්ගය. වට තේ a ට දාන්නේ ඍණ a වෙනුවට දාන්නේ a වර්ගය නම් ධන a ට දාන්නේ ඍණ a වර්ගය. ඒක තේරෙන්න ඕනේ. x ට දාන්නේ පුතා x වර්ගය ඍණ a ට දාන්නේ ධන a වර්ගය ඍණ මයතන මුකුත් නැහැ. x වර්ගය ධන b වර්ගය. අපි ඒක බින්න භාග වෙන් කළා අවසන්. පොඩි ආදේශයක් ගන්නනේ. ඊට පස්සේ පුතා ඒ ගානෙම කියනවා අපෝ A9 කියලා. A9 මෙයාව අගයන්න කියලා අපිට තියෙනවා. A9 දැන් කියන්නේ ඇසුරින් A9 අනුකලන 1යට x වර්ග ධන a වර්ග x වර්ග ධන b වර්ග dx කියන්න වගේ එකක් තියෙනවා. කියන්න හරි සොයන්න හරි සොයන්න කියලා තියෙනවා. මෙයාව සොයන්න. කියන්න බෑනේ පුතා සීමාවක් නැති නිසා. හරි සම්පූර්ණ කරන්න. ගාන ටික මකන්නද මම? ඔව් නේ. හරිනේ. මම මෙයාව ලියා ගන්නව නැවත. මෙයාව ලියා ගමු. එයට x වර්ග ධන a වර්ග x වර්ග ධන b වර්ග පුතා මෙතන ඍණ a වර්ග ධන b වර්ග කියන එක අපිට ලස්සනට ලියන්න පුළුවන්. b වර්ග ධන b වර්ග ඍණ a වර්ග වරහණක් එයට x වර්ග ධන a වර්ග එයට x වර්ග ධන වර්ග කියලා ලියන්න පුළුවන්. අපිට මේක අනුකලනය කරන්න තියෙන්නේ. අපි ඊළඟ පියවරේ පුතා මෙයාට දානවා අනුකලන ලකුණක් සමග dx එකක්. මෙයාට දාන්න. අර නිල් පාටින් දාලා පෙන්නුවේ
ඔයාට ඒක හොඳට පේන්න ඕනි නිසා. එයා වෙනම පේන්න ඕනි නිසා. ඒතරම ඔයා පාට දාන්න ඕනේ නෑ. මේක නියතයක් පුතා. නිසා මේක වැඩි වෙලා නින් එක නියත කොටසක්. මෙතන ශ්‍රිතයක් නෑනේ, එක්ස් අකුරක් නෑනේ. නියත ඉතින් අපිට කොහොමද පිටින් තියන්න පුළුවන්. මෙයාට දාන්න අනුකලන ලකුණක්. එයාට x වර්ග ධන a වර්ග dx එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. අනුකලන ලකුණක් දාද්දි dx දාන්න ඕනේ. ඒක තමයි නීතිය. ඍණ අනුකලන ලකුණක්. එයාට x වර්ග ධන b වර්ග dx එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. රහණ මහත්. දැන් ඔයාලට ප්‍රශ්නයකදී ඇයි මෙයාට අනුකලනයක් දැම්මේ නැත්තේ? ඒක අනුකලනයක් වැටෙන්න ඕනේ ශ්‍රිතයකට. ඉතින් මෙතන ඊට වඩා ගුණිතයක් වගේම මෙතන ශ්‍රිතයක් නැහැ. වර්ගයේ වර්ග කියන්නේ සාමාන්‍ය ඉලක්කම්නේ. හරි. දැන් මේක තමයි ගාන මෙන්නේ. එකයට p වර්ග ඍණ a වර්ග පුතා. මෙතන එන්නේ මේ tan inverse කින් එන්නේ. ලවය එක යට වර්ග දෙකක එකතුවක්. මේ තියරි පුතා මතක තියෙන්නේ වර්ග දෙකක එකතුවක්. උඩ එක. එහෙනම් එන්නේ tan inverse. tan inverse x බෙදීම a මෙතනට එනවා යට එකක්. ඍණ. මෙතන එනවා එකයට b tan inverse වර්ග දෙක එකතුවක් නේ පුතා x බෙදීම b කියලා එනවා. අර b මෙතනටත් එනවා එකයට. ධන c කුත් දාන්න ඕනේ අවසානයේ.